නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සංබුද්දස්ස සමනාමයං මහරජ ධම්මරාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතාති. අද පොසොන්පුර පසළොස්වක් පොහොය බෞද්ධ ලෝකයාට වැදගත් වෙනවා වගේම විශේෂයෙන්ම ශ්‍රී ලාංකික බෞද්ධයන්ට වැදගත් වෙන පොහොයක් ලෙස හඳුන්වා දෙන්නට පුළුවන්. රටේ මේ ලෝකයේ තියෙන අයහපත් වාතාවරණය නිසා අපට දැන් මේ නවීන තාක්ෂණය ඔස්සේ තමයි මේ කටයුතු ධර්මදේශනා ආදිය සිද්ධ කරන්නට සිදු වෙලා තියෙන්නේ. ඉතින් අපේ බම්බලපිටියේ ශ්‍රී වජාරාම දහම් පාසලේ දූ දරුවන් ඒ වගේම විසාකා විද්‍යාලයේ දූවරුන් මේ පින්කම සඳහා මේ වෙලාවේ සම්බන්ධ වෙනවා. මා බලාපොරොත්තු වෙනවා මේ කිටි කාල සීමාව තුළ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරන්න. ඉතිහාස කියන වචනේ තේරුම මේ විදියට සිද්ධ වුණා, මේ විදියට පැවතීගෙන ආවයි කියන එකයි. අනුමුද මිහිඳු මහරහතන් වහන්සේ අපේ ලක්දිවට වැඩම කළේ අද වගේ දවසක කියන එක කුඩා ළමයෙක් වුණත් දන්නවා. මෙය ඉබේට සිදුවෙච්ච එකක් නොවේ. ඒ නිසයි මා බලාපොරොත්තු වන්නේ ඉතිහාසය ටිකක් මතක් කරලා දෙන්න. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 200ක් පමණ ගියාට පස්සේ ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ හැර බොහෝ ප්‍රදේශ අල්ලාගත්තා ග්‍රීසියේ මැසිඩෝනියාවේ ඇලෙක්සැන්ඩර් රජුරුව. එතුමා මහා රණකාමී රජ කෙනෙක්, ප්‍රතාපවත් කෙනෙක්. යුද්ධයට ලොකු ඇල්මක් තිබුණා, කෑදරකමක් තිබුණා. හැබැයි කොච්චර රණසූරියෙක් වුණත් අවුරුදු 37 ජීවත් වුණේ බැබිලෝනියාවේදී අභාව ප්‍රාප්ත වුණා. ඊළඟට නන්ද පරම්පරාවේ රජවරු ඉන්දියාව පාලනය කරත් ඒ අය දක්ෂ අය නෙමෙයි. ඒ නිසා වැඩි කාලයක් ඔවුන්ට ඉන්දියාව පාලනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ සියලුම දෙනා යටපත් කරලා චන්ද්‍රගුප්ත රජුරුවෝ ඉන්දියාවේ පාලනය අතර ගත්තා. චන්ද්‍රගුප්ත මෞර්ය වංශයේ ආරම්භකයා. ඔහුගේ ලකුණ තමයි මොනරා. අගනුවර කරගත්තේ පාටලීපුත්‍ර නගරය. අද අපි කියන්නේ පැට්නා කියලා. ඒ වගේම පැල්ලුප් කියලාත් කියනවා. එතුමා චන්ද්‍රගුප්ත රජුරෝ තමන්ගේ අගනගරයේ පැට්නා කරගෙන පාටලීපුත්‍ර නගරය කරගෙන කාලයක් ගත කළා. ඔහුගේ අභාවයෙන් පස්සේ චන්ද්‍රගුප්ත රජුරන්ගේ පුතා බින්දුසාර රජකමට පත් වුණා. මම ඉතාමත්ම කෙටියෙන් මේ මතක් කරන්නේ. ওই කාලයේදී තමන්ගේ විශ්වාසය දිනාගත්ත එක පුතෙක්ව යවුවා වෙස්ස නගරයට, විදිසාවට. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ අගනුවර තමයි භෝපාල්. භෝපාල් ඉඳලා සාංචියට තියෙනවා කිලෝමීටර් 50ක් පමණ. 50 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 කිලෝමීටර් 50ක් පමණ
එතන ඉඳලා තව කිලෝමීටර් 7ක් තියෙනවා විදිසාවට. අර විශ්වාසය දිනාගත්ත පුතා තමයි අශෝක. අශෝක විදිසාවට ගිහිල්ලා ඒ විදිසා සිටුවරයාගේ දියණිය සමග විවාහ ජීවිතයටපත් වුණා. ලැබිච්ච දරුවෝ දෙන්න තමයි මහින්ද සංගමිත්තා. බින්දුසාර රජුරුවන්ගේ අවසාන කාලෙදී අශෝකව කැඳෙව්වා පාටලිපුත්‍ර නගරයට. මේ වෙලාවේ බිසව පැමිණියේ නැහැ. හැබැයි දුවයි පුතයි තාත්තත් එක්ක අශෝක සමග පාටලිපුත්‍ර නගරයට පැමිණියා. මේ විවාහයට බහුතර පිරිසක් විරුද්ධව ඉන්නේ නැති. ඒකට හේතුව අශෝක රාජවංශයේ එතකොට විදිසා දේවිය සිටු වංශයේ එදා ලොකු පරතරයක් තිබුණා. අදත් එහෙමයි ඉන්දියාවේ කුල ભેදය නොඑක් ભેද තියෙනවා. ඒ නිසා වෙන්නේ නැති මේ බිසව අශෝකත් සමග පාටලිපුත්‍ර නගරයට පැමිණියේ නැත්තේ. හැබැයි දැනගෙන හිටියා විදිසා දේවිය තාත්තත් එක්ක මේ දරුවෝ දෙන්න ගියොත් කවදා හරි මේ දරුවෝ දෙන්නට යමක් හිමි වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි පිටත් කරලා යව්වේ. අශෝක පාටලිපුත්‍ර නගරයට පැමිණියා. බින්දුසාර රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ ඔට්නු පලන් දන්න ඔහුට වසර කීපයක් ගත වුණා. ඔහුට විරුද්ධව සහෝදරයන් පිරිස කටයුතු කළා එක්කෙනෙක් හැර. ඉතින් ඒ අයට විරුද්ධව කටයුතු කළා. අශෝක අනුගමනය කළේ තමන්ගේ තාත්තක ප්‍රතිපත්ති නෙමෙයි සීයාගේ ප්‍රතිපත්ති. මොකද චන්ද්‍රගුප්ත රජුරුවත් බොහොම කැමති යුද්ධ කරන්න අශෝකත් යුද්ධ කළා. ඒ යුද්ධ වලින් ඉතා භයානකම යුද්ධය තමයි කාලිංග යුද්ධය. ඔය ඔරිස්සා කියන හරිය ඇති වෙච්ච දරුණු යුද්ධය. ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා. ඒ වගේම අංග විකල වුණා. දෙමව්පියන්ට දරුවෝ නැති වුණා. දරුවන්ට දෙමව්පියෝ නැති වුණා. භාර්යාවරුන්ට තමන්ගේ ස්වාම පුත්‍රයෝ ওই විදියට ලක්ෂ ගාණක් විනාශ වුණා. මේ යුද්ධය ජයග්‍රහණය කරලා පාටලිපුත්‍ර නගරයට එන වෙලාවේ සෑහෙන පිරිසක් රජතුමා පිළිගන්න දෙපැත්තේ පෙළ ගැහිලා හිටියා. ප්‍රීතිഘോഷා නැංගුවා. හැබැයි රජතුමාට පේනවා එක්කෙනෙක් පමණක් කසාවතින් යුක්තව හිස බෝගාගත්ත කෙනෙක් රජතුමා කෙරෙහි මහා පිළිකුලකින් බලාගෙන ඉන්නවා. රජුරෝ මංගල හස්තිරාජයා පිටින් බැස්සා. බැහැලා ඇහුවා. මෙච්චර පිරිසක් ඔල්ලරසන් දෙද්දී ගෞරව කරද්දී ඔබ විතරක් ওই විදියට කටයුතු කරන්නේ ඇයි කියලා. ඒ වෙලාවේ පිළිතුරු දෙනවා මේ හාමුදුරුවෝ. කවුද? මොග්ගලී පුත්ත තිස්ස හාමුදුරුවෝ. රජතුමනි, මෙච්චර විශාල සංඛ්‍යාවක් මිනිස්සු මරලා ඒ වගේම බොහෝ දෙනෙක් අංග විකල වෙලා අත් කකුල් නැහැ. ඔබ හිතනවා නම් මේක ජයග්‍රහණයක් කියලා. ඒක මිත්‍යාවක්. ධර්මයෙන් ජයග්‍රහණය කරන්න. ඔබ දිග්විජයයි ඔබ අනුගමනය කරලා තියෙන්නේ. ධර්ම විජයයි අපි අනුමත කරන්නේ. පින්වත් රජතුමා කරුණ කාරණා තේරුම් ගත්තා. අතේ තිබුණ කඩුව, මේ කඩුව නැවත කොපුවට දාගත්තා. යුද්ධයක් පිණිස නම් නැවත මේ කඩුව ඇදලා ගත්තේ නැහැ. ඊළඟට වෙච්ච සිද්ධි හුඟක් තියෙනවා. ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කළා. විහෙර විහාර බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධයට ගරු කිරීමට
බුහුමන් දැක්වීමට තමයි 84000ක් විහෙර විහාර ඉදි කළේ. මොග්ගලේ පුත්ත තිස්ස හාමුදුරුවන්ගෙන් අහනවා හාමුදුරුවනේ දැන් මම ශාසනයට හිමිකරුවෙක්ද? නැහැ රජතුමනි. ඔබේ දරුවෙක් මහාන වුණොත් තමයි ඔබ මේ ශාසනයට නියම හිමිකාරයා වන්නේ. දෙන්නම මහාන වුණා. මහින්ද සංඝමිත්තා කියන දරුවෝ දෙන්නම මහාන වුණා. ඔය ධර්ම ප්‍රචාරය සඳහා රහතන් වහන්සේලා පිටත් කර යවුවනේ. අපේ රටට වැඩම කරවීමට සූදානම් කෙරෙව්වේ එතුමාණන්ගේ පුත්‍රරත්නිය වන මේ මහින්ද මහරහතන් වහන්සේ, මිහිඳු මහරහතන් වහන්සේ. ඒක අපේ පිනට වෙච්ච දෙයක්. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න කලින් තමන්ගේ මව බැලීම සඳහා විදිසාවට වැඩම කළා. නැවත තමන්ගේ මෑණියන් වහන්සේ දකින්න ලැබෙන එකක් නැහැ කියන විශ්වාසය උන්වහන්සේ තුර තිබුණා. ලංකාවට වැඩියට පස්සේ නැවත තමන්ගේ මෑණියන් දකින්න ලැබෙන එකක් නැහැ කියලා. දැන් උන්වහන්සේ තමන්ගේ මෑණියන්ට ධර්ම දේශනා කරලා ඒ කටයුතු ඔහොම සිද්ධ වුණා. දේවානම් පීතිස්ස රජුරුවන්ගේ සම්ප්‍රාප්තියයි බලාපොරොත්තු වුණේ ලංකාවේ. මොකද ඒ වෙන විට දේවානම් පීතිස්ස රජුරුවන්ගේ තාත්තා මුටසීව රජුරෝ තමයි ලක් රජය කළේ. එතුමා වයසයි එච්චර ධර්මයේ ගැන තේරුම් ගන්න තරම් ලොකු අවබෝධයක් තිබුණෙත් නැහැ. එතුමාගේ අභාවයෙන් පසු තෝරාගත් සඳ ඇති රැයක්. සඳ ඇති රැයක් කියලා කියන්නේ එදා රජුරුවොත් ඒ වගේම එතුමා හැබැයි පිරිස රාජපුරුෂයෝ මේ යොදා ගත්තේ දඩයමේ යෑමට. මේ මුව දඩයමේ විතරක් නෙමෙයි දඩයමේ යෑම. ඉතින් ඒ පළාතේ අද වුණත් මේ අනුරාධපුරයේ මිහින්තලේ පැත්තේ මුවෝ හරියට ඉන්නවා. ඉතින් ඒ නිසා තමයි මුව දඩයමේ කියලා කිව්වේ. ලංකාවට වැඩම කළා. වැඩම කළේ මිස්සක පව්වට. මිස්සක පව්ව. දේවානම් පිරිස රජුරුවෝ 40000ක් සිංහලයන් සමග එහෙමයි තියෙන්නේ. 40000ක් සිංහලයෝ මහරජහා දඩයමට ගියෝ. දිව යන සඳ අවි ආයුධ අරගෙන මුව පැටියකු පස්සේ. එදා නීතියක් තිබුණා. යම් කිසි සතෙක් යම් කෙනෙක් අසලින් දිව ගියා නම් ඒ අසලින් ගියා නම් ඒ ආසන්නයෙන්ම හිටපු කෙනා ඒ සතා පසුපස්සේ ලුහු බැඳලා එක්කෝ පන පිටින් එහෙම නැත්නම් මරලා අල්ල ගන්නට ඕන. මේ වෙලාවේ මුවේ රජුරු ආසන්නයෙන්ම පැන ගියා. මේක දෙවියන්ගේ වැඩක් කියලා කියනවා, මිහිඳු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයක් කියලා. ඉතින් මේ කොන්දේසි අනුව එහෙමනම් දේවානම් පිරිස රජුරුව තමයි මුවා පසුපස ලුහු බඳින්නට ඕන. ඔහොම ලුහු බඳින අවස්ථාවේ තමයි තිස්ස කියලා ආමන්ත්‍රණය කළේ. සම්පූර්ණම නෙමෙයි. දේවානම් පිරිස කිව්වනම් සමහරට එච්චර අවධානයක් යොමු නොවෙන්නට තිබුණා. නමිනුත් භාගයක් කියනකොට රජතුමාගේ අවධානය යොමු වෙනවනේ. හැබැයි ඉතින් බොහෝ දෙනෙක් කියන රජුරෝ වේවුලුවයි, බය වුණයි, දහඩියේ දැම්මයි, ලොමු දැහැගත්තයි, මගේ මේ කවුද නමෙන් භාගයක් කියලා කතා කරන්න කියලා. එහෙම නොවේ. මෙහෙම තිස්ස කියනකොට රජතුමාගේ මුවෙන් පිට වුණාලු අයියා නුකෝ ආගතෝසි. ඒ වචනේ මතක තියාගන්න මේ වාක්‍යය. අයියා නුකෝ ආගතෝසි.
ආර්යයන් වහන්සේලා වැඩම කරලවද්ද? මොකද පූර්ව සැරසුම් යොදලා තිබුණා ධර්මාශෝක රජුරුවන්ගේ දැන් අශෝක ධර්මාශෝක වාටපත් වුණානේ. ධර්මාශෝක රජුරුවන්ගේ පුත්‍රයාණන් වහන්සේ මොන මොහොතේ හරි ලංකාවට වැඩම කරන බව. ඒ නිසායි ආර්යයන් වහන්සේලා වැඩම කරලවද්ද? මේ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ අදිෂ්ඨාන කර තමන් වහන්සේ පමණක් රජුරවන්ට පෙනේවා කියලා. ඊළඟට අදිෂ්ඨාන කළා ඒ සමග පැමිණි සියලුම රහතන් වහන්සේලාත් ඒ වගේම සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක කියන අනාගාමී උපාසක මහත්මයා කිව්වට පොඩි ළමයෙක්නේ පෙනේවා කියලා අදිෂ්ඨාන කළා. එතකොට ඇහුවා මේ අත්ත කොයි වෙලාවේද පැමිණියේ? මාත් සමගයි රජතුමනි කියලා. ඒතකොට දැනගත්තා මිහිඳු මහරහතන් වහන්සේ මේ රහතන් වහන්සේලාගේ තියෙන හැකියාව. අපේ ගෙදරකට කවුරු හරි ආවොත්, නොදන්න කෙනෙක් ආවොත් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න කීපයක් අහනවනේ. මේ රජ්ජුරුව මේ ප්‍රශ්න අහන්න කලින්ම මිහිඳු මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා. දැන් අහන ප්‍රශ්න දන්න නිසා පිළිතුරු දෙනවා. සමනා මයං මහරජ ධම්මරාජස්ස ශාවකා. අපි කාගේ කවුද? මොනම හේතුවක් උඩවත් කිව්වේ නැහැ. මේ ධර්මාශෝක රජුරුවන්ගේ මේ පුත්‍රයායි කියලා. ප්‍රකාශ කළේ ධර්මරාජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු අපි. මොකටද ආවේ? තවේව අනුකම්පාය, ඔබලට අනුකම්පා පිණිස. කොහින්ද ආවේ? ජම්බුදීපා ඉදාගත දඹදිවි ඉඳලා. කාගේ කවුද? මොකටද ආවේ? කොහින්ද ආවේ කියන ඒ සියල්ලක් පැහැදිලි කළා. ඔබ වහන්සේලා වැඩම කළේ කොහොමද? අපි දියනුත් නෙමෙයි ගොඩිනුත් නෙමෙයි වැඩම කළේ. බුද්ධිමත් රජුරෝ දැනගත්ත එහෙනම් මේ ඉරිදියෙන් ආකාශයෙන් වැඩම කරපු බව. ඒ වෙලාවේ වෙච්ච හුඟක් සිදුවීම් තියෙනවා. අපි දන්නවා මේ රජුරවන්ට ධර්ම දේශනා කළාට පස්සේ, ඒ කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේ රජුරවන්ට ධර්ම දේශනා කළාම රජුරවන්ට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්ද? ඉතින් මොන වගේ උගතෙක්ද? ඒ නිසා තමයි ප්‍රශ්න දෙකක් ඇහුවේ. එකක් මම මතක් කරන්නම්. ඒ තමයි ප්‍රසිද්ධම ප්‍රශ්නේ තමයි අඹගහේ උපමාව. රජතුමනි, මේ මොකද්ද? මේ ගහක්. මේ අඹ ගහක්. එතකොට මේ අඹ ගහ හැර තවත් අඹ ගස් තියෙනවද? තියෙනවා ස්වාමීනි. එතකොට ආපහු අහනවා මේ අඹ ගසත් ඒ අඹ ගසුත් හැර තවත් ගස් තියෙනවද? තියෙනවා, හැබැයි අඹ ගස් නොවේ. ඊළඟට ප්‍රශ්න කරනවා මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාගෙන්, රජතුමනි, ඒ අඹ ගසුත් මේ අඹ ගහ නෙමෙයි, අර මුලින්ම ආපු ගහ නෙමෙයි, ඒ අඹ ගසුත් අඹ නොවන ගසුත් හැර තවත් ගස් තියෙනවද? එතකොට රජුරු උත්තර දෙනවා, ඇයි ස්වාමීනි, මේ ගහ අර මුලින් ආපු ගහ. කුලක ක්‍රමයට අහපු ප්‍රශ්නයක්. දැනගත්තා රජුරුවෝ බුද්ධිමත් කෙනෙක් කියලා, ධර්මය තේරුම් ගැනීමට හැකියාවක් තියෙන බව. ඉතින් චුල්ලහත්ති පදෝපම සූත්‍රය ගැන වෙනම ධර්ම දේශනාවක් කරන්නට ඕන. එච්චරට ගැඹුරු ධර්මයක්, සූත්‍රයක් චුල්ලහත්ති පදෝපම සූත්‍රය. ධර්ම දේශනාවට කලින් සුමන සාමණේරයන් වහන්සේ ආරාධනා ගලට වැඩම කරලා දේවතා ආරාධනාව කළා. අර මිහින්තලේ ගියාම ලොකු අර මේ හුලං කපොල්ලක් එතන උපාසකම්මලා බොහොම අමාරුවෙන් මේ මිහිඳු මහරහතන් වහන්සේ මෙතෙන්ට තමයි වැඩම කළේ කියලා මේ ආරාධනා ගලටයි අර යන්නේ. මිහිඳු මහර එතනට වැඩම කරේ මිස්සක පව්වට. එතන රම්බස්තල චෛත්‍ය, එතන ආවරණය කරලා තියෙනවා, කොටුවක් තියෙනවා, සඳ එළියට එතන දිලිසෙනවා. එතෙන්ටයි වැඩම කළේ. අරක ආරාධනා ගල
සග්ගේ කාමේච රූපේ ගිරිසිකර තටේ චාන්තලික්කේ විමානේ දීපේ රට්ටේච ගාමේ තරුවන ගහනේ ගේහ වත්තුම්මි කෙත්තේ බුම්මා ඡායන්තු දේවා එහෙම දිගටම සමන්තා චක්කවාලේසු ඒ දිගටේ මේ තියෙනවා ඒක. ඒ ආරාධනා ගල චුල්හතිපදෝම්පු සූත්‍රය දේශනා කළ රජ්ජුරුවන්ටත් බොහෝ දෙනෙකුට යහපත සිද්ධ වුණා. ඉතින් මේ මං ඉතාමත් ඔය කෙටියෙන් තමයි ඔය මේ මතක් කළේ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීම නිසා ශ්‍රී ලාංකික හැම දිනාටම වෙච්ච යහපත අනන්තයි අප්‍රමාණයි. ඒක කියලවත් ලියලවත් නිම කිරීමට පුළුවන් කමක් නැහැ. ඊළඟට ලංකාවේ චෛත්‍ය නිර්මාණ වුණා. අනුරාධපුරයට ගියාට පස්සේ එහි තියෙන දැන් තියෙන නටබුන් මේ බලනකොට ඊළඟට ඒ තොරතුරු හොයනකොට මොනතරම් දෙයක් මිහිඳු මහරහතන් වහන්සේ නිසා අපට සිදු වුණාද කියන එක තේරුම් ගැනීම එච්චර අපහසුතාවයක් නැහැ. පින්වතුනි, මම විශේෂයෙන්ම මතක් කරන්නේ වෙසක් පොහොය බෞද්ධ ලෝකයාගේම අත්‍යුත්තම දිනය. පොසොන් පොහොය ශ්‍රී ලාංකිකයන්ට ආපහු වචන දෙකක් නැහැ. තාමත්ම වැදගත් පොහොයක්. ඉතින් අපට එකම කනගාටුව තමයි මේ වසර දෙකක් ඉක්ම ගියා. මේ වසර දෙකෙත් මේ වසරෙත් අපට අපේ හිතේ හැටියට මේ වෙසක් පුර පසළොස්වක් පොහොයවත් පොසොන් පුර පසළොස්වක් පොහොයවත් සමරන්නට පුළුවන් කමක් ලැබුණ නැහැ. ඉතින් ඇත්තම කියනවා නම් මේ බුදුරජාණන් වහන්සේ මුල් තැන දීලා තියෙන්නේ ආමිස පූජාවට නෙමෙයි, ප්‍රතිපත්ති පූජාවට. ඒ නිසා මේ අපි එච්චර ඒක මහලුකුට ගණන් ගන්න උවමනාවක් නෑ. ප්‍රතිපත්තියයි වටින්නේ. ඒ ප්‍රතිපත්තිය අපට ගෙදර ඉඳගෙන ආරක්ෂා කර ගන්නට පුළුවන්. ගෙවල් වල ඉඳගෙන අපේ දැන් මේ දරුවෝ අද තමන්ගේ නිවෙස් වල ඉඳගෙන මේ දහම් පාසලේ දරුවෝ සිල් සමාදන් වීම ආදී කටයුතු මේ සිද්ධ කරනවා. මම හුඟක් දන්නවා ඒ ළමයි අද දවසේ පුටුවකවත් ඉඳගන්නේ නැහැ. බිමම ඉඳගෙන ඒ පින්කම් වලට සහභාගී වෙනවා. ළමයි විතරක් නෙමෙයි අපේ ආචාර්ය මණ්ඩලයේ දෙමව්පියන් ඒ ප්‍රතිපත්ති හරියට ගරු කරනවා. ඒ වගේ විසාකා විද්‍යාලයේ අපේ දුවලත් එහෙමයි, ඒ ආචාර්ය මණ්ඩලයත් එහෙමයි. ඒ නිසා අපි මේ අපට පන්සලට යන්න බැරි වුණා. ඒ වගේම වෙසක් එකට තොරන් බලන්නත් බැරි වුණා. පොසොන් එකට පන්සලට යන්නත් බැරි වුණා. එහෙම මන්දෝත්සහයි වෙන්න උවමනාවක් නැහැ. ප්‍රතිපත්තිය මොකද ධම්මාරාම හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණ ආසන්නයේදී ධම්මාරාම හාමුදුරුවෝ පැත්තකට වෙලා භාවනා කළා. අනිත් භික්ෂුන් වහන්සේලා කල්පනා කරා මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී බලන්න කිසිම හිතවත්කමක් නැතුව බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව පැත්තල භාවනා කරනවා කියලා. බුදුරජාණන් වහන්සේට මේ දැනගන්න ලැබිලා සාදු සාදු ධම්මාරාම යහපතයි. නියම බුද්ධ පුත්‍රයා ධම්මාරාම. මොකද උන්වහන්සේට උමනාව තිබුණේ බුදුරජාණන් වහන්සේ පින්වන් පාන්න කලින් පිළිවෙත් පුරලා රාහත් භාවයට පත් වෙන්න. ඉතින් ඒ නිසා කවුරුත් බොහෝම සන්තෝෂ වන්න අද පොසොන් පුර පසළොස්වක් පොහොය දවසේ. ඊළඟට මේ ලංකාවට බුදුදහම ලැබිච්ච ඓතිහාසික දවසේ ප්‍රතිපත්ති ගරුකව කාලය ගත කිරීමට අවස්ථාව සැලසුණාය කියලා. ඒ නිසා මේ පින්කමටත් සහභාගී වෙමින් ඉදිරියේදී පැවැත්වෙන ධර්මදේශනාමය පින්කම්, ඒ වගේම භාවනාමය පින්කම් ඒ කටයුතු වලටත් සම්බන්ධ වෙලා අපේ පරම නිෂ්ඨාව තමයි නිර්වාණය. ඒ කවදා කොතනදී ලැබෙයිද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි මේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගෙන යනකොට ඒ ඉලක්කය අපට සපුරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ ලබාගත්තා වූ සීල පින් ලෝකයේ ශාසනය අපව ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන්ව
මේ ලොකුඩා කවුරුත් නිදුක්ක නිරෝගී විහෙන් চিරාත් කාලයක් ආරක්ෂා කර ගනිත්වා. කරන කියන සෑම යහපත් කටයුත්තක්ම ජහතින් හොදින් කර ගැනීමට සිරු දෙවියන්ගේ දැහැමි රැකවරණය ආරක්ෂාව ලැබේවා. මියගිය සිරු ඥාති මිත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව ඒ කවුරුත් උතුම් වූ නිවනින් සැනසීම ලබා ගනිත්වා. මේ සෑම ආකාරයෙන්ම ලබාගත්තා වූ සීල පින් බලයෙන් බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ සාන්ත සුන්දර අමා මහ නිවන් සුවත් ලබා ගැනීමට මේ කෙටි ධර්ම දේශනාමය පින්කමත් හේතු වේවා වාසනාව වේවා කියලා කවුරු සාදු කියා ප්‍රාර්ථනා කරන්න. හැම දිනාටම තෙරුවන් සරණයි.